තෙරුවන් සරණින් දලදා සමිඳු බෙලෙන් ඔබ සැමට සියලු යහපත උදා වේවා. සෑම දන සිත් තුළ විදර්ශනා ලෝකයේ දල්වනු පිණිස බෞද්ධ මාධ්‍ය ජාලයේද මැදිහත් වීමෙන් කටුගස්තුට බෞද්ධ බල මණ්ඩල ශාලාවේදී මාසිකව පටිගත කරනු ලබන ධම්ම නදී තිත්ථ ධර්මානුශාසනා මාලාව සඳහා වැඩම කොට වදාළ පූජ්‍යපාද කෝරළයාගම සරණතිස්ස ස්වාමින්ද්‍රයන් වහන්සේ අපි নমස්කාර පූර්වකව සාදුකාර පවත්වා පිළිගනිමු. සාදු සාදු සාදු. මෙම ධර්මානුශාසනාව සඳහා සදැහැති දායකත්වය ලබා දෙන්නේ අත්තනගල්ල පස්යාලපාර ශාක්‍ය නිවසේහි විබුධ වත්සර පුතුණුවන් සහ මෑණියන් සමග ගාල්ල කරාපිටියේ පදිංචි නන්දා දයානන්ද මහත්මිය. ඒ අනුව එම පින්වත් පිරිස ස්වකීය ඥාති මිත්‍රාදීන්ද සමග එක්ව තමන් සූදානම් කරගත් මල් වට්ටිය පළමුව ලෞතුරා බුදු පියාණන් වහන්සේට පූජා කොට අනතුරුව දේශකයන්න් වහන්සේට දහත් වට්ටියද පිළිගන්වා අප කෙරෙහි මෙත් සිතින් මෙම ධර්මානුශාසනාව පවත්වන හැටියට පාද නමස්කාර කොට ආරාධනා කරනු ලැබුවා. අවසරයි ස්වාමීනි. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්සරස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු ආරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්සරස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස. සදහවත් සත්පුරුෂ පින්නතුනි, අපි පහුගිය ධර්මදේශනාව නිමා කරන්න යෙදුනේ දානය පිළිබඳව කරුණු කාරණා සාකච්ඡා කරමින්. ඒ පිළිබඳව සිහිපත් කළ යුතු තවත් කරුණු කීපයක් සිහිපත් කරමින් අපි අද එතන ඉඳලා ධර්මදේශනාව පටන් ගමු. අපි සිහිපත් කළා පහුගිය ධර්මදේශනාව ඉවර වෙන වෙලාවේ බුදුරජාණන් වහන්සේ උදෙසා මනාව සකසූ පිළියෙල කළ පිළිගැන් වූ පූජාවකින් අපිට මොනතරම් මහත්ඵල මහානිසංසදායක කුසල් ලැබෙනවද යන වග. ඒ වගේම මනා පූජාවක් සම්පූර්ණ කරගත්තාම සසර කොයි වගේ ආරක්ෂාවන් අපිට සම්පූර්ණ වෙනවද ලැබෙනවද කියන බව අද දේශනාවෙන් සාකච්ඡා කරමු කියලා අපි සිහිපත් කරන්නට යෙදුණා.
පින්නතේ මේ දානය පිළිබඳව සඳහන් කරනකොට අපේ භාග්‍යතුන් වහන්සේ දස දාන වස්තුවක් දේශනා කරලා තියෙනවා. මොකද මේ දස දාන වස්තුවක් කරුණු 10ක් භාග්‍යතුන් වහන්සේ දේශනා කළා දානීය වෙනුවෙන්. ආහාර පානත් දන් දෙන්න පුළුවන් අපිට. ආහාර, පාන, වස්ත්‍ර, මාලා, ගන්ධ, විලේපන, පාවහන් වාගේ දේවල් මේ වාගේ කරුණු මේ දස දාන වස්තුයින් භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කළා. සසර බොහෝම සැප ලැබෙන පූජාවක් හැටියට දානීය සිහිපත් කරපු අතර ප්‍රඥාව ලැබෙන්න හේතු වෙන මහා පූජාවක් හැටියට මේ සුවඳ පූජාව විශේෂයෙන් සඳහන් කරලා තියෙනවා. ඒ වගේම ශාසනයේ යානා පූජාව කියලා කියන්නේ පාවහන් පූජාවට. එතකොට පාවහන් පූජාවෙන් බොහොම සැප ලැබෙන පූජාවක්. ඒ අතර පාවහන් විතරක් නෙමෙයි පාවහන්, පැදුරු, කොට්ට, මේ ඉඳ ගන්න ආසන ඒ වගේ දේවලුත් ඒකට අයිති වෙනවා. පාවාඩ, පාපිසි වගේ දේවලුත් අයිති වෙනවා. යානා පූජාව හැටියට පාවහන් පූජාව විශේෂයෙන් සඳහන් කරලා තියෙනවා. නමුත් මේ මහා උතුම් පූජාවක්. නමුත් අපිට කවුරු නිසාද පාවහන් පූජාව කරගන්න අවස්ථාව ලැබෙන්නේ? සෝන කෝලිවිස කියන මහරහතන් වහන්සේ නිසා. සෝන කෝලිවිස රහතන් වහන්සේ සක්මන් කරලා යටිපතුල් තුවාල වුණා. ඊට පස්සේ දනහිසෙන් ඇවිදින්න පටන් ගත්තා. දනහිස් වලින් සක්මන් කළා. දනහිස් තුවාල වුණා. බුදුරජාණන් වහන්සේ උන්වහන්සේ භාග්‍යතුන් වහන්සේ ළඟට කැඳවලා උන්වහන්සේට සිහිපත් කළා මේ මනාව ඕනෑවට වඩා වීරිය වැඩි කරගන්නේ නැතුව සමතුලිත මට්ටමින් ඒක පවත්ව ගන්න. වීරිය සම කරගන්න. ආන් එහෙම මනාව කටයුතු කරලා මේ කාරණාව ජය ගන්න උත්සාහ කරන්න කියලා. භාග්‍යතුන් වහන්සේ ඒකට උපමාවක් පැහැදිලි කළා උන්වහන්සේට. වීණාවක් උපමා කරගෙන වීණාවක තත් හොඳටම හිර කෙරුවොත් වීණාවේ හඬ මිහිරිද කියලා ඇහුවා. නෑ ස්වාමීනි. හොඳටම තත් හිර කෙරුවොත් මිහිරි හඬක් නෑ. හොඳටම බුරුල් කෙරුවොත් ඒත් මිහිරි හඬක් නෑ. එහෙමනම් මධ්‍යම ප්‍රමාණයට තද කරාම තමයි බොහොම මිහිරි හඬක් එයින් මතු කරන්න පුළුවන් වෙන්නේ. භාග්‍යතුන් වහන්සේ උන්වහන්සේට ඒ කාරණාවම මුල් කරගෙන අඳු දැනවදාලා සෝන ඔබේ වීරිය බොහෝම වැඩි. ආන් ඒ නිසා මධ්‍යම ප්‍රමාණයෙන් ඒ කාරණාවත් පවත්වන්න. මේ උපදේශයත් එක්ක උන්වහන්සේ ඊටා පහසුවෙන් අරහත්ත්වය ලබා ගත්තා. නමුත් තාම පාදවල තුවාල. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කළා පාවහන් පළඳින්න කියලා. හැබැයි මේ වෙනකොට ශාසනයේ පාවහන් පළඳින්න අනුමත කරලා තිබුණේ නැහැ. භාග්‍යතුන් වහන්සේ තහනම් කරලා තිබුණෙත් නැහැ. පාවහන් කියලා කාරණාවක් ඒ වෙනකොට විශේෂයෙන් මතුවලා තිබුණේ නැහැ. නමුත් සෝන ස්වාමීන් වහන්සේට පාවහන් පළඳින්න කියලා භාග්‍යතුන් වහන්සේ සිහිපත් කරාම උන්වහන්සේ සඳහන් කළා ස්වාමීනි ඕනේ නැහැ. මට ඉතින් පාවහන් දෙකක් විශේෂයෙන් අවශ්‍ය නැහැ. අටකොටු පුරවපු ගංවර 80000ක් අත්හැරලා දාලා ආපු මම පාවහන් දෙයකට ඇලිලා මොකට ජීවත් වෙන්නද කියලා. බුදුරජාණන් වහන්සේ සිහිපත් කළා පාදවල තුවාල තියෙන නිසා ඇවිදින අපහසුතාව ඇති වෙන නිසා ගල් බොරළු ඇනිලා වේදනාවටපත් වෙන නිසා පාවහන් දෙකක් පළඳින්න කියලා. ඒ වෙලාවේ සිහිපත් කළා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ ශාසනයේ වැඩ ඉන්න සියලුම සංඝයා වෙනුවෙන්
බුදුරජාණන් වහන්සේ පාවහන් අනුමත කරනවා නම් මමත් පාවහන් පළඳින්නම් කියලා. ආන්ගේ ඉල්ලීම නිසා තමයි සියලු භික්ෂූන් වහන්සේලාට පාවහන් පළඳින්න බුදුරජාණන් වහන්සේ අනුමත කළේ. කැප වූ පාවහන්. දැන් එතකොට පාවහන් පළඳින්න බුදුරජාණන් වහන්සේ අනුමත කළා. සදහැවත් අය පාවහන් පූජා කරගත්තා. ශාසනයට හම්බ වෙන යානාව කියලා තමයි ඒක හැඳින්වෙන්නේ. ශාසනයට දෙන යානා පූජාව. එතකොට ඔබට ශාසනයට යානාවක් පූජා කරගන්න අවස්ථාව සැලසුනේ සෝන කෝලිවිස කියන රහතන් වහන්සේ නිසා. මේ ජීවිතෙන් පාවහන් පූජා කරාම අපිට සසරට හම්බ වෙනවා කිව්වේ බොහොම සුවදායක යාන වාහන. එහෙමනම් පාවහන් පූජා කරන අපිට සෝන ස්වාමීන් වහන්සේ මතක් වෙනවා නම් ඒ වෙලාවට අපි මොනතරම් කෘතගුණ වේදීද කියලා හිතෙනවා. පින්කමක් සිදු කරගන්නකොට ඒක සිදු කරගන්න ඕන ආකාරය පිළිබඳව භාග්‍යතුන් වහන්සේ ලක්කන සූත්‍රයෙන් පැහැදිලි කරලා තියෙනවා. කටත්තා, උපචිතත්තා, උස්සන්නත්තා, විපුලත්තා. නිකම් පින්කමක් කරන්න කියලා විතරක් නෙමෙයි තියෙන්නේ. මේ කාරණා හතරයි පැහැදිලි කරලා තියෙන්නේ. එක පින්කමක් එකවරක් කරලා නතර වෙන්නේ නෙවෙයි. නැවත නැවත මේ පින්කම සම්පූර්ණ කරන්න. කොයිතරම්ද උස් කඳු මුදුන් වගේ ඉස්සිලා පේන විදිහට කඳු යායක් වගේ තමන්ගේ පින්කම් ගොඩ ගැහිලා පේන විදිහට සිදු කරන්නයි දේශනා කරලා තියෙන්නේ. මොකද භාග්‍යතුන් වහන්සේ සංසාරයේ ඒ තරම් සැප සහිතව අන්තිම ආත්ම භාවයේ කිසි කෙනෙකුට හිතාගන්න බැරි තරම් රූප సౌందර්යයක්, කායික ශක්තියක් මේ සියලු දේවල් ලැබුවේ ආන් එහෙම පින්කම් කරපු නිසා. කටත්තා කරන්න ඕනේ. උපචිතත්තා මේ එකක් දෙකක් නෙමෙයි නැවත කරන්න ඕනේ. උස්සන්නත්තා නැවත පින්කම් කරලා පින්කම් කන්දක් ඉස්සිලා පේනවා. එකම පින්කම සියවර දහස්වර ලක්ෂවර කෝටිවර සිද්ධ කරලා. විපුලත්තා පැතුරුණ පින්කම් කරන්න ඕනේ. අපි කියමු අපි දානයක් දෙනවා. එක දානයක් නෙමෙයි දෙකක් නෙමෙයි ජීවිත කාලේ පුළුවන් තරම් දන් දෙනවා. හැකි හැම වෙලාවකම. ඊළඟ භවයක් ලැබුණාම ඒ ජීවිතෙත් දන් දෙනවා. සම්මා දිට්ඨිකව ඉපදිලා එහෙම දන් දීලා දැන් දාන කන්දක්. මල් පූජා කරලා මල් පූජාව නැමැති පින්කම් කන්දක්. පාවහන් පූජා කරලා ඒ පූජාවම හරියට නිකන් කන්දක් වාගේ. සුවඳ පූජා කරලා විලවුන් තමයි මාලා පූජා කරලා විලේපන පූජා කරලා මේ දේවල් එකපාරක් කරන්නේ නැතුව 100,000 වර කරලා හරියට දැන් කොයි වාගේ පේනවද තමන් කරගත්ත එක පින්කම් මහ කඳු යායක් වාගේ කඳු මුදුන් ඉස්සිලා පේනා වාගේ පින්කම් කොට. අන්න එහෙම පින්කම් කරලා තමයි අපේ භාග්‍යතුන් වහන්සේ මේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ පවා ලැබුවේ. ආන් ඒ වාගේ අපිට පින්කම් කරගන්න මේ ලක්කන සූත්‍රයේ කරුණු සඳහන් කරලා තියෙනවා. ඊළඟට පින්නතුනි මෙතන පැහැදිලි කරනවා මේ ප්‍රණීත දේවල් දන් දුන්නාම කටුක දේවල් දන් දෙන්නත් පුළුවන් ප්‍රණීත දේවල් දෙන්නත් පුළුවන්. ප්‍රණීත දේවල් දන් දුන්නාම තමයි බොහොම ලස්සන ශරීර හම්බ වෙලා තියෙන්නේ. අපි උදේ සඳහන් කළා ඇටන හරවත් පේන්නේ නැහැ කියලා. ධර්මාශෝක මහරජුරුවන්ගේ එක බිසවක් හිටියා. අහලා තියෙනව නේද නම? මේ ඇට කෝටු, නහරවැල් අඩුතරමේ ශරීරයේ නැමෙන තැනක්වත් පේන්නේ නැහැ. අසන්දි මිත්‍රා. අර කුරවීක කිරිල්ලකගේ නාදය අහලා තමයි සෝවාන් වෙන්නේ. භාග්‍යතුන් වහන්සේගේ හඬ කුරවීක කිරිල්ලියන්ගේ හඬට වඩා මිහිරි කියලා සඳහන් කළානේ. ඒ ඊට වඩා උපමාවක් ගන්න නැති හින්දා. ඉතින් ওই කාරණාව අහලා අසන්දි මිත්‍ර බිසවට හිතුණා මේ කුරුල්ලන්ගේ හඬ අහලා බලන්න ඕනේ කියලා.
ඉතින් රජුරු කිරිල්ලියක් ගෙන්නලා කෑ ගහන්න අවස්ථාව සලස්සලා දුන්නා. සඳහන් කරනවා ඉතින් මේ කුරුල්ලෝ කෑ ගහනකොට කොයිතරම් පරිසරය වෙනස් වෙනවද කියලා. රජමාලිගාවේ මේ කිරිල්ලි කෑ ගහනකොට මුළු පැලලුප් නුවර මස් තුනා කියලා සඳහන් කරන්නේ. මේ අයගේ හඬ ඒ තරම් මිහිරි කියනවනේ. මුවෙක් පිටිපස්සේ කොටියෙක් එලවගෙන යන වෙලාවේ මේ කුරුල්ලෙක් කෑ ගැහුවොත් මුවා එතනම නතර වෙනවා. එයා ජීවිත බයෙන් දුවන්නේ. ඒ වුණාට ඒ ඔක්කොම අමතක වෙනවා මේ හඬ ඒ තරම් මිහිරි. පිටිපස්සෙන් එළවන කොටියත් එතනම නතර වෙනවා. කුළු හරකෙක් පස්සේ එළවන සිංහයත් එහෙම්මම නතර වෙනවා. අහසේ ගිල්ලෙන කුරුල්ලෝ තටුසලන එක නතර කරනවා. මහා සාගරයේ යටින් යන මත්ස්‍යෝ උඩට ඇවිල්ලා රළ මතු පිටින් පීනනවා කියලා සඳහන් කරනවා මේ හඬ අහන්න ඒ තරම් මිහිරි. දැන් අර කිරිල්ලි රාජමාලිගාවේ කෑ ගස්සනකොට අසෙන්දි මිත්‍රා දේවියට හිතුනේ අනේ මේ කිරිල්ලිගේ හඬේ ලස්සන කියලා එහෙම නෙමෙයි. මේ තිරිසන් කිරිල්ලිගේ හඬ මෙච්චර ලස්සන නම් මගේ භාග්‍යතුන් වහන්සේගේ අෂ්ටාංග සමන්වාගත බ්‍රහ්මස්වරය කොහොම මිහිරි වෙන්නේ ඇද්ද? ඒ සිතුවිල්ලත් එක්ක ඉපදිච්ච අප්‍රමාණ ශ්‍රද්ධාව නිසාම ඒ මාර්ගඵල ලැබුවා. ඉතින් අසන්දි මිත්‍රා කියලා කියන්නේ ශාරීරික හන්දියක් තියෙන තැන් පේන්නේ නැහැ. දැන් අපේ නම් වැලමිට ගාව වෙනම පේනවා, එතන පැතලි, දනහිස ගාව එතන පැතලි, නැමෙන තැන් වෙනම පේනවා. අසන්දි මිත්‍රා දේවියේ තනිකරම අතපය රවුම් වට පේනවා. හැබැයි නමන්න ඕනේ වෙච්ච වෙලාවට නැමෙනවා. නමුත් වෙන කෙනෙකුට හොයන්න බෑ වැලමිට කොතනද තියෙන්නේ. මේ ඇඟිලි නැමෙන ඇඟිලි පුරුක් කොහොමද තියෙන්නේ කියලා හොයන්න බෑ. ඒ දානයක් දීලා. දානයක් දීලා කියලා සඳහන් කළේ කෙනෙකුට දන් දෙන්න තැනක් පෙන්නලා. විශේෂයෙන් පසේ බුදුරජාණන් වහන්සේ නමකට දානෙට වඩින්න තැන පෙන්නවා. ස්වාමීනි අහවල් තැනට වඩින්න. ආන්ගේ තැන පෙන්නපු කුසලයේ. ඒ නිසා ප්‍රණීතව දන් දෙන එක සංසාරයට බොහෝම ලස්සන ශරීර ලබන්න හේතු වෙනවා කියලා සඳහන් කළා. ඊළඟට සඳහන් කළා මේ ශාසනයේ භික්ෂුන් වහන්සේලා බොහෝම ප්‍රියමනාපයි ලස්සනයි. නමුත් අන්‍ය ශාසනයක ඉන්න අය එහෙම ප්‍රියමනාප නැහැ. මේ කාරණාව තියෙන ධම්මචේතිය සූත්‍රයේ. රජුරු සඳහන් කරනවා ස්වාමීනි මං ඒ අයගෙන් ඇහුවා අන්‍ය ශ්‍රමණයන්ගෙන් මේ ලෙඩක්ද කියලා. බොහෝම කෙට්ටු වෙලා. ඇට නහර පෑදිලා. ඒගොල්ලෝ මං එහෙම අහපුවම මට උත්තර දුන්නේ නෑ ලෙඩක් නෙමෙයි. නෑ ඒක පරම්පරාවෙන් එන රෝගයක් කියලා. ඒ රෝගය නිසා තමයි මෙහෙම ඇට නහර පෑදිලා ඉන්නේ කියලා. නමුත් මේ ශාසනයේ සංඝයා මං එහෙම දකින්නේ නෑ ස්වාමීනි. සංසාරේ හොඳට දන් දීලා සම්මා දිට්ඨිකව ඉපදිලා ඒ නිසා හොඳට අංග ප්‍රත්‍යංගයන්ගෙන් පිරුණ ශරීර ලැබලා තියෙනවා. ආන්ගේ කරුණු විශේෂයෙන් බුදුරජාණන් වහන්සේ ළඟ සාකච්ඡා කළා. කොසල් රජු. එහෙමනම් අපිත් මේ වාගේ හොඳට පිරුණ ශරීර ලැබිලා තියෙන්නේ. ඊටාම කලාතුරකින් අපි දකිනවා. ඊටාම කෙසඟ වෙච්ච, ඊටාම විරූපී වෙච්ච මේ ඇටකොටු දෙකක් අතරට හැම ඇදිලා ගිහිල්ලා වලවල් ගිහිල්ලා තියෙන ශරීර තියන අය කලාතුරකින් අපි දකිනවා. නමුත් බොහොම පෘෂ්ටිමත් දේහ සම්පත් සහිතව අපි මෙහෙම ඉපදෙන්නත් සංසාරේ දන් දීපු පින මහත් වශයෙන් හේතු වෙලා තියෙනවා. පිළිතුරේ මනුස්ස ජීවිතයක් ලැබලා තමයි ওই හැමදේම කරන්න පුළුවන් වෙන්නේ. තිරිසන් ජීවිතයක් ලැබුණොත් ඒ කාරණාවල් අපිට සම්පූර්ණ කරගන්න බෑ හරියටම. මනුස්ස ජීවිතයක් ලැබු කෙනා මනාව සිල්වත් වෙලා දන් දෙනවා. සිල් නැතුව දන් දුන්නොත් බොහෝ වෙලාවට තිරිසන් ආත්මවල උපදින්න සිද්ධ වෙනවා. තිරිසන් වුණත් හොඳට ලැබෙනවා දන් දීලා තියෙන නිසා. හැබැයි තිරිසන් වෙලා ඉපදුනොත් ඊ타ත්ම කලාතුරකින් තමයි ආපහු සුගතියකට නම් යන්න වෙන්නේ. එහෙම සුගතිගාමී වෙච්ච සතුන් කීප දෙනෙක් පිළිබඳව අපේ ශාසනයේ සඳහන් කරලා තියෙනවා.
එයින් එක සතෙක් පිළිබඳව සඳහන් කරනවා සුනකෙක්මයි. හැබැයි සංසාරේ මොනතරම් සැප ලැබුවද? නමුත් අකුසල් කරපු නිසා ඒ වගේ විපාකත් එහෙම්මම ලැබුවා. අබුද්ධෝත්පාද කාලයක එක ගමක අහිවාතක කියලා රෝගයක් හැදුනා. බොහොම දුර්භික්ෂයක් ඇති වුණා කියලා සමහර තැන්වල සඳහන් කරනවා. අහිවාතක කියලා කියන්නේ වාතේ පාවෙලා එනවා සර්ප විස වාගේ විසක්. අහි කියන්නේ සර්පයාට. අහිවාතක. සර්ප විස වාගේ විසක් පැතිරෙලා එනවා. යම් ගමකට ඒ විස පැතිරෙන්න පටන් ගත්තාම ඒ ගමේ ගෙවල් වල ඉන්න පුංචි සත්තු තමයි ඉස්සරළම මැරෙන්නේ. සුනකයෝ වගේ සත්තු, සොරතල් සත්තු ඇති කරන අය ඉස්සෙල්ලා මැරෙනවා. ඊට පස්සේ ගෙදර ඉන්න දරුවෝ මල්ලෝ මැරෙනවා. අන්තිමට තමයි වැඩිහිටියෝ මැරෙන්නේ. එදා ක්‍රමයක් පාවිච්චි කළා ඒ රෝගය හැදුනොත් යම් ගෙදරකට බිත්තියක් පෙරලගෙන පිට වෙලා ගියොත් ඒ රෝගෙන් බේරෙන්න පුළුවන් කියලා. දැන් මේ ගමට මේ රෝගේ හැදිලා ඒ ගමේ එක පවුලක අම්මයි තාත්තයි පුතයි මේ ගමින් පිට වෙලා යනවා. ඇති තරම් සල්ලි මිල මුදල් ගත්තා. ඒ වුණාට ඉතින් මගට යනකොට සල්ලි මිල මුදල් ඉවර වුණා දින ගණනක් යනකොට. දැන් කෑමට දෙයක් නැහැ කාන්තාරයක් කරහා යන්නේ. දැන් බඩගින්නේ යනවා. ස්වාමියාට නම් හොඳටම බඩගිනි. ස්වාමියාගේ නම කෝතුහාලික. බිරිඳගේ නම කාලි. දැන් ස්වාමියා කාලිට සඳහන් කළා අපි දෙන්නගේ ජීවිතේ බේරුණොත් දරුවෙක් හදා ගන්නවා කියන එක ඒ තරම් අමාරු වැඩක් නෙමෙයි. ඉතින් මේ දරුවා නම් කරපින්නගෙන තවත් යන්න බෑ. මෙයා දාලා යන්. බිරිඳ කියනවා බෑ. මගේ දරුවා කොහොමවත් දාලා යන්න බෑ. අරන් යන්නම ඕනේ. දෙන්න මාරුවට අරන් යන් කිව්වා. දැන් දෙන්න මාරුවට අරගෙන යනවා. කාලිගේ අතට දරුවා දෙනකොට හරියට නිකන් මේ මල් දමක් බාර ගන්නවා වගේ පරිස්සමට තමයි දරුවා වඩාගන්නේ. ස්වාමියාගේ අතට දෙනකොට නම් එහෙම බවක් නැහැ. තවත් දවස් කීපයක් ගියා. ස්වාමියා කිව්වා දැන් නම් බෑමයි දරුවා ගෙනියන්න. ඔහු ටික පහුවෙලා ගහක් යට කොළ ටික එකතු කරලා ළමයා ඒ කොළ ගොඩ උඩින් තියලා ගියා. මගට ගිහිල්ලා බිරිඳ ඇහුවා කෝ ළමයා. අර ගහ යට. දැන් අඬනවා ගෙනත් දෙන්න කියලා. ආයෙ ගිහිල්ලා අරන් ආවා. දැන් ඕන් දරුවා මග දාලා ගියා. පස්සේ ඇවිල්ලා ගෙනිච්චා. අනේ ඉතින් මව්පියන්ගේ අතින් අතට මාරු වෙවි බඩගින්නේ හිටපු ළමයා කල්තියම්ම මැරුණා. මලකඳ විසි කරලා ඒ දෙන්න ගියා. ගිහිල්ලා යනකොට මේගොල්ලන්ට ගොපලු ගෙදරක් හම්බුණා. ගොපලු ගෙදර එදා දානයක්. පස්සේ බුදුරජාණන් වහන්සේ නමකට දන් දෙනවා. පස්සේ භාග්‍යතුන් වහන්සේට දන් දීලා ගොපල්ලා මේ දෙන්නගෙන් ආගිය තොරතුරු අහලා ඒ දෙන්නටත් ගිතෙල් මිශ්‍ර කිරිබත් දුන්නා. ඒ වෙලාවේ කාලි කිව්වා ස්වාමීනි ඔබ වහන්සේ රැකුණොත් මමත් රැකුණා තමයි. ඔබ වහන්සේ වැඩිපුර ආහාර ගන්න. මට ටිකක් ඇති. කෝතුහාලික දින ගාණක් බඩගින්න හිටපු නිසා අර දුන්න කිරිබත් ඔක්කොම අනුභව කළා. හරිම රසයි. ගොපල්ලත් පැත්තක කෑම කනවා. ඊට පස්සේ කෝතුහාලික අර ටිකත් කාලා දැන් ගොපල්ලගේ කට දිහා බලාගෙන ඉන්නවා. ගොපල්ලා කන ගමන් ලොකු කිරිබත් කැටයක් අරගෙන එයා කෑම කන තැන හිටියා සුනක දෙනක්. ඒ සුනක දේනුවට දුන්නා. දැන් කෝතුහාලික සුනක දේනුව දිහා බලාගෙන අනේ මේ සුනක දේනුව කොයි තරම්නම් පිං කරලාද? හැමදාම මෙහෙම ප්‍රණීත ආහාර ගන්නවා ඇති. රාත්‍රී කාලේ ලං වෙන්න කෝතුහාලිකට හරි අමාරුයි. ඒ දින ගාන බඩගින්නේ ඉඳලා විශාල කිරිබත් ගොඩක් අනුභව කළා. කෝතුහාලික මැරුණා. මැරිලා ඔහු අර බැල්ලිගේ කුසේ ප්‍රතිසන්දි ගත්තා. මාස කිහිපයක් යනකොට ඇය බලු පැටව බිහි කළා. එක පැටියෙක්. ගොපල්ලා මේ පැටියට හරි ආදරෙයි. දෙනුන්ගේ කිරි දුන්නා ඉක්මනට ලොකු වුණා. මේ ගොපල්ලා යනවා දවසකට දෙපාරක් පසේ බුදුරජාණන් වහන්සේ ගාවට. බලු පැටියත් පස්සෙන් එනවා.
ගොපල්ලා යනකොට සත්තු සිව්පාව ඉන්න තැන් කියලා හිතෙන තැන්වල ලීයක් අරගෙන බිමට හයියෙන් ගහලා කෑ ගහනවා. සත්තුන්ට යන්න. එක දවසක් බුදුරජාණන් වහන්සේ සඳහන් කළා ස්වාමීනි මම ආපු නැති දවසක මේ බලු පැටියා ඔබ වහන්සේ හොයාගෙන එනවා. එදාට බලු පැටියාගේ සංඥාවෙන් අපේ ගෙදර වඩින්න. දවසක් බලු පැටියා පිටත් කළා. එයා ගිහිල්ලා තමන්ගේ ස්වාමියා නතර වෙලා අර ලීය බිම ගහලා කෑ ගහන තැන්වල ඉඳලා තුන් පාරක් බුරනවා. ඒ තමයි තමන්ට කරන්න පුළුවන් හරිය. බුදුරජාණන් වහන්සේගේ කුටිය ගාවට ගිහිල්ලා නතර වෙලා තුන් පාරක් බුරනවා. බුරලා එයා එතෙන්ට වෙලා ඉන්නවා. නිසි කල් වෙලා බල්ලා භාග්‍යතුන් වහන්සේ පාත්‍ර අසිවුරු අරගෙන පින්ඩ පාත්‍රෙ පිටත් වෙනවා. බලු පැටියා ඉස්සර වෙනවා. බුදුරජාණන් වහන්සේ බලනවා මෙයා අවබෝධයෙන්මද මේ ගමනේ එන්නේ. සමහර දවස් වලට බුදුරජාණන් වහන්සේ නිසි පාරේ නෙමෙයි වෙන පාරකට හැරෙනවා. හැරෙනකොට බලු පැටියා ඉස්සරහට පැනලා රකින්නවා. ආයි ශ්‍රී පාදයෙන් බලු පැටියා අයින් කරලා ඒ පැත්තටම වඩින්න හදනකොට නැවත පස්සට ඇවිල්ලා සිවුරෙන් අදිනවා. දැන් ඒ කාරණාවෙන් භාග්‍යතුන් වහන්සේ දන්නවා මෙයාට හොඳට තේරෙනවා මේක. අර තමන්ගේ ස්වාමියා මග නතර වෙලා සත්තු පන්නන තැන්වල ඉඳලා තුන් පාරක් බුරලා බුදුරජාණන් වහන්සේත් එක්ක ස්වාමියාගේ ගෙදරටම වඩා. එහෙම නිතර බුදුරජාණන් වහන්සේ ළඟට මේ සුනකයා යන්න පටන් ගත්තා. එක දවසක් බුදුරජාණන් වහන්සේ සඳහන් කළා අර ගවපාලකයාට මගේ සිවුර හුඟක් දිරලා දැන්. මට අලුත් සිවුරක් කරගන්න ඕනේ. ආන් ඒ වෙලාවේ ගවපාලකයා අලුත් වස්ත්‍ර පූජා කළා. සිවුර මහගන්න ගන්ධමාදන පර්වතයට යන්න ඕනේ කියලා සිහිපත් කළා. තනියම මහන්න අමාරුයි. අකමැති මේගොල්ලෝ යනවට. නමුත් කිව්වා ස්වාමී ඉතින් තනියම මහන්න අපහසුයි නම් භාග්‍යතුන් වහන්සේ සිවුරක් කරගෙන ඉක්මනට වඩින්න. අපි බලාගෙන ඉන්නවා. බුදුරජාණන් වහන්සේ ගවපාලකයාට සමුදීලා අහසින්ම වැඩිය ගන්ධමාදන පර්වතයට. බලු පැටියට පුදුම දුකක්. බුදුරජාණන් වහන්සේ නොපෙනී ගියහම එයා මැරිලම වැටුණා. දුක දරා ගන්න බැරුව. ඉතින් ඒ නිසා සඳහන් කළා මේ තිරිසන්නු ගාව කවදාවත් ඇදගති නැහැ කියලා. මේ කාරණාවේදී. ඇයි ඇදගති නැහැ කියලා කියන්නේ? හැබැවින්ම බුදුරජාණන් වහන්සේට ශ්‍රද්ධාව තිබුණා. මෙයාට එයාගේ හිතේ පුදුම භක්තියක් භාග්‍යතුන් වහන්සේ ගැන තියෙනවා. පුදුම ලෙන්ගතුකමක් තියෙනවා. ඒක හැබෑම ලෙන්ගතුකමක්. ඒක දරා ගන්න බැරුව තමයි මෙයා මැරුණේ. හැබැයි මිනිස්සු වෙච්ච අපි ගාව එහෙම ඍජු ගති නැහැ කියලා සඳහන් කරනවා. අපි ලෙන්ගතුකම ශ්‍රද්ධාව පෙන්නුවාට සමහරලාට ඒ ළඟ ඉන්නකම් විතරයි. මූණට විතරයි මේ දේවල්. අභ්‍යන්තරයෙන් එහෙම දෙයක් හුඟක් දෙනා ගාව නැහැ. නමුත් සුනකයෝ ගාව ඍජු ගති ගුණ තිබුණා. මිනිස්සු ගාව එහෙම ඍජු නැහැ. අවස්ථාවාදී කියන කාරණාව මෙතන සිහිපත් කරනවා. සුනකයා මැරිලා ගිහිල්ලා දෙව්ලොව ඉපදුනා. ඕන් දැන් සුනකෙක් දිව්‍ය ලෝකෙ ගියා. මේ බුද්ධෝපස්ථානයේ හින්දා. දිව්‍ය ලෝකෙ ගියාම මෙයා හිමින් රහසක් කතා කෙරුවොත් දෙවියෙක් එක්ක. ආන්ගේ රහස 12 යොදුනක් ඈතට ඇහෙනවා කියලා සඳහන් කරනවා. මේ රහස හයියෙන් කතා කෙරුවොත් මුළු දෙව් නගරේ පුරාම ඇහෙනවා කියලා සඳහන් කරනවා. ඒ අර බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් තමන්ගේ හඬ අවදි කරපු පින, බුරපු පින. ඉතින් දෙවිය ලෝකයේදී කෑම අමතක වෙලා තමයි මැරෙන්නේ. සැප වැඩි ඉන්නේ. ඒ හින්දා ආහාර ගන්න අමතක වුණා. ඒ නිසා දිව්‍ය ලෝකෙන් චුත වෙලා ආයසරයක් මෙයා මනුස්ස ලෝකෙ ඉපදුනා. ඉපදුනේ වෛශ්‍යාවකගේ කුසේ. වෛශ්‍යාව සේවිකාවකට කිව්වා මෙයා පිරිමි දරුවෙක්ද ගැහණු දරුවෙක්ද බලන්න කියලා. ඇයි සඳහන් කළා පිරිමි දරුවෙක්. එහෙනම් කුල්ලක දාගෙන ගිහිල්ලා කහල් ගොඩ දාන්න කිව්වා. වෛශ්‍යාවන්ට පිරිමි දරුවෝ වැඩක් නැහැ. මොකද තමන්ගේ වෘත්තිය පුරුදු කරන්න ගැහණු දරුවෙකුට තමයි ඒගොල්ලෝ කැමති. අනේ ගෙනහිලා කහල් ගොඩට විසික්කා. අර දරුවා කොළ ගොඩක් එකතු කරලා කොළ ගොඩ උඩ දාලා ගියා. ආන් මේ කර්මය තමයි තමන් කහල් ගොඩට විසික්කේ.
බාන්නකෝ කර්ම විපාක දෙන හැටි. කාල් ගොඩට විසි කළා දැන් කපුටෝ සුනකයෝ මෙයා වට කරගෙන. හැබැයි කිසි කෙනෙකුට ලං වෙන්න බෑ. ඒ බුද්ධ පූජාවේ ආනිසංසය. පාරේ යන මිනිහෙක් එයා අරන් ගියා. නගරේ සිටුවරයා එදා යන ගමන් මේ නැකත් හදන කෙනාගෙන් ඇහුවා අද නැකත් බැලුවද? රටට යහපතක් නැද්ද? මොනවද අද දවසේ විශේෂත්වයන්? ඒ වෙලාවේ සඳහන් කළා මේ පුරোহিত බ්‍රාහ්මණයා අද දවසේ මේ නගරේ පිරිමි දරුවෙක් ඉපදුනා නම් ඒ දරුවා කවදා හරි දවසක මේ නගරේ සිටුවරයා වෙනවා. ප්‍රධාන සිටු වෙනවා. දැන් අර කාරණාව අහපු සිටුවරයාගේ බිරිඳත් දරුවෙක් බිහි කරන්නයි ඉන්නේ. ඉක්මනට හොයලා බැලුවා ඇයි දරුවා බිහි කළාද කියලා නෑ. 16ක් ලව්වා හේව්වා අද ඉපදිච්ච පිරිමි දරුවා හොයන්න කියලා. ඒ 16 ගිහිල්ලා අර මිනිහයාගේ ගෙදරින් පිරිමි දරුවා අරන් ආවා කහවණු 1000ක් දීලා. සිටුතුමා මේ දරුවා තියාගත්ත මගේ බිරිඳට ගැහණු දරුවෙක් ඉපදුනොත් මෙයාට විවාහ කරලා දෙනවා මටත් පිරිමි දරුවෙක් ලැබුණොත් මෙයා මරලා දානවා කියලා. නැත්නම් මෙයා සිටුවරයා වෙනවනේ. සිටුවරයාගේ බිරිඳත් පිරිමි දරුවෙක්මයි බිහි කෙරුවේ. 16ට කිව්වා මේ දරුවා ගෙනහිල්ලා ගව ගාලේ දොරකඩ තියන්න කිව්වා උදේට ගාලා අරපු ගමන් ගවයන්ට පෑගෙන්න. ඇයි ගිහිල්ලා දරුවා එතන තිබ්බා. කවදාවත් ගව ගාලේ ඉන්න නායක ගවයා ඉස්සරලා යන්නේ නැහැ. එයා යන්නේ පස්සෙන්ම. එදා දොර අරපු ගමන් මේ ගවයා ඉස්සරහින් ඇවිල්ලා අර දරුවා කකුල් දෙක අතරි මැදි කරගෙන හිටගත්තා. ගවයෝ ටික දෙපැත්තෙන් ගියා මෙයා මැරුන්නේ නැහැ. 16 ගිහිල්ලා කිව්වා ස්වාමීනි මැරුනේ නැහැ. ගොපල්ලා බැලුවා ඇයි මේ ගවයා මෙහෙම ඉන්නේ. දරුවා දැකලා ගොපල්ලා අරන් ගියා. ආපහු කහවණු 1000ක් දීලා දරුවා ගෙන්න ගත්තා. කරත්ත පාරේ තියන්න කිව්වා. ගැල් වල යන ගවයොත් මෙයා මැදි කරලා හිටගත්ත අනිත් ගැල් වලට පෑගෙන්න දුන්නේ. ඊට පස්සේ ගැල් නායකයා මේ දරුවා අරන් ගියා. ආයෙ කහවණු 1000ක් දීලා ගෙනාවා. අමු සොහනට දාන්න කිව්වා අමනුෂ්‍යව විනාශ කරයි කියලා. සොහනේ දාලා 16 බලාගෙන ඉන්නවා. එළුව දක්කන කෙනෙක් එළුව අරගෙන සොහනට ආවා. එයා එළුව ටික සොහන හරහා අරන් යනකොට එක එලිච්චියක් අර බිම දාලා ඉන්න දරුවා ගාව දන ගහගෙන කිරිපෝනවා. එලිච්චි ඇයි එන්නේ නැත්තේ කියලා බලහම දරුවෙක්. දැන් එළුව පාලකයා දරුවා අරන් ගියා. ආයෙත් සිටුතුමා කහවණු 1000ක් දීලා ආයෙත් දරුවා ගෙන්න ගත්තා. දැන් ළමයා ටික ටික ලොකුයි මොනව කෙරුවත් ළමයා මරන්න බෑ. එක දවසක් තමන්ගේ ගෙදරට වළං අරගෙන එන එක්කෙනා එක්ක බොහොම රහසිගතව කතා කරලා කිව්වා මං ළමෙක් ගෙදර එවන්නම් පුළුවන් නම් වළං පූර්ණයට දාලා පුච්චන්න වෙච්ච දෙයක් හොයන්න බැරි වෙන්න කියලා. හා කිව්වා. සිටුතුමා කිව්වා මං ඒකට සලකන්නම් පස්සේ කියලා. දැන් මෙයාට පණිවිඩයක් කිව්වා පුතේ අපේ ගෙදරට වළං ගේන එක්කෙනායි ගෙදරට යන්නකො මං වැඩක් කියලා තියෙනවා. එහි ගියහම දැනගත්තේ කියලා. දැන් මෙයා බැහැලා යනවා වළං ගෙදර යන්න. යනකොට සිටුතුමාගේ පුතා මග ගමේ වෙනත් ළමයෙක් එක්ක සෙල්ලම් කරනවා. ඒ දෙන්න ඔට්ටු දාලා තමයි සෙල්ලම් කරන්නේ. ඒක මේ කතාව පැහැදිලි කරන තැන සඳහන් කරලා තියෙන ගුල කෙලිය කියලා. ඉතින් අපි අර ඒ කාලේ ඔය ඔලින්ද සෙල්ලම් කරනවා ඒ වගේ සෙල්ලමක් වෙන්න ඇති. ඔට්ටු දාලා සෙල්ලම් කරන්නේ. දැන් කොහොම හරි සිටුතුමාගේ පුතා විශාල කහවණු ප්‍රමාණයක් පෙරදිලා. ආන් ඒ වෙලාවේ අර ළමයා එනවා දැකලා සිටුතුමාගේ පුතා දුවගෙන ගිහිල්ලා කියනවා අයියේ මම මෙච්චර කහවණු ප්‍රමාණයක් පරාදයි. අයියා කොහෙද යන්නේ? මට මේක දිනවලා දෙන්න කියලා. මෙයා සඳහන් කළා මල්ලියේ තාත්තගේ පණිවිඩයකට කුඹල් ගෙදර යන්නේ මට සෙල්ලම් කරන්න වෙලාවක් නැහැ. දැන් මෙයා ලොකු මුදලක් පෙරදිලා. අනේ මං ඒ පණිවිඩය කියලා එන්නම්. මං එනකන් ඔබ මේ කටයුතු යෙදෙන්න. කියන දේ අහන්නෙම නෑ ළමයාගෙන් බේරෙන්න බැරි හින්දා මෙයා නතර වුණා ළමයා ගියා. සිටුතුමාගේ පුතා කියලා කිව්වා විතරයි ගෙට අඬ ගහගෙන ගිහිල්ලා වෑයකින් පතුරු ගහලා වළම් පෝරණයට දාලා ගින් තිබ්බා. හැන්දෑවේ මේ ළමයා ගෙදර යනකොට සිටුතුමා ඇහුවා ඇයි පුතේ ගියේ නැද්ද වළං ගෙදර? කුඹල් ගෙදර ගියේ නැද්ද? අනේ තාත්තේ මට යන්න දුන්නේ නැහැ මල්ලි එහෙ ගියානේ තව ආවේ නැද්ද කියලා ඇහුවා. සිටුතුමාට ඒ වෙලාවේ තමයි ඉහමුල රත් වුනේ. දුවගෙනම ගියා අර ගෙදරට.
කෑ ගහ ගහ දුවනකොට වළංකාරයා ඉස්සරහට ඇවිල්ලා කිව්වා නෑ නෑ කලබල වෙන්න එපා. වැඩේ හරියටම කරලා තියෙන්නේ කියලා. දැන් බලන්නකෝ අර ළමයාගේ ආරක්ෂාවේ හැදෙන හැටි. එහෙම බොහොම අවස්ථාවල මරන්න හැදුවා බැරි වුණා. මේ දරුවා අකුරු දන්නෙත් නෑ. ඉතින් මෙයා මරන්න දැඟලුවා මිසක් ඉගෙනුවේ නෑනේ. අන්තිමට තීරණය කළා ගමේ තමන්ගේ යටතේ ඉන්න මුදලි ලව්වා මරවනවා කියලා. ලියුමක් ලියලා ඒක මේ ළමයාගේ ඇඳුමේ ගැට ගහලා කිව්වා මේ ලියුම ගෙනහිල්ලා මුදලිට දෙන්න කියලා. ඒ ලියුමේ ලියලා තියෙන්නේ මේක අරන් එන ළමයා මරන්න. ඒ ගැන මං කරන්න ඕන දේවල් පස්සේ කරන්නම් කියලා. මේ ළමයා ගිහිල්ලා මුදලිගේ ගෙදර ගියා. සිටුතුමාගේ පුතා කිව්වට පස්සේ මුදලිගේ බිරිඳ හොඳට සැලකුවා. මුදලිගේ ගෙදරත් ඉන්නවා දුවක්. දැන් මේ ළමයාට අවුරුදු 16ක් විතර වයසයි. ඒ දුවටත් ඒ වගේම වයසයි. දුව ගාව ඉන්න දාසි දුවට ගිහිල්ලා කිව්වා පිරිමි ළමෙක් ඇවිල්ලා ඉන්නවා සිටු ගෙදර ඉඳලා. මං ඒ ළමයාට නිදාගන්න කාමරයක් අස් කරන්න ගිහිල්ලා ඉවෙලා ගියේ කියලා. ඒක ඇහුවහම අර සිටු දුව අර මුදලිගේ දුවට මහා අමුත්තක් දැනෙන්න ගත්තා. ඔහු බලන්නම ඕන හිතුණා. හිමීටම ගියා ඔහු නිදාගෙන ඉන්න කාමරයට. කාමරයට ගිහිල්ලා ඔහු දිහා බලනකොට දැක්කා අර ඇඳුමේ එල්ලලා තියෙන ලියුම. හිමීට ඒක ලෙහා ගත්තා. ඒක ලෙහාගෙන තමන්ගේ කාමරයට ගිහිල්ලා දිග ඇරලා බලහම තමන්ගේ මරණය තමන්ම අතින් අරන් ඇවිල්ලා තියෙන්නේ. ඇයට ඔහු ගැන ලොකු ආදරයක් ඇති වුණා. ඇය මේ ලියුම ඉරලා විසි කරලා ඇය ලියුමක් ලිව්වා මුදලිතුමාට සිටුතුමා ලියන හැටියට මුදලිතුමනි මේ ලියුම අරගෙන එන මගේ පුතා. මේ පුතාට මගේ ගම් දනව් වල ආදායම අරගෙන අහවල් ඉඩමේ තට්ටු දෙකක ගයක් හදලා දීලා වටේට ප්‍රාකාර බැඳලා ඔබතුමාගේ දුවත් විවාහ කරලා දීලා මට පණිවිඩය එවන්න. දැන් ඒක ලියලා ගෙනහිල්ලා අර ඇඳුමේ එල්ලුවා. දැන් මුදලි ඒ ලියුම දැක්කහම මුදලි ඒ වැඩේම කරලා පණිවිඩය ඇරියා සිටුතුමාට කල්පනාව එක වැඩක්වත් හරියන්නේ නැහැ. දැන් ඇයි ඇයට හදිස්සියේ ප්‍රේමයක් ඇති වුණේ? සඳහන් කරනවා කෝතුහාලිකේ දා කිරිබත් කාලා මැරුණාම කෝතුහාලිකගේ බිරිඳ කුලී වැඩ කර කර ධනෙ උපෙලා පසේ බුදුරජාණන් වහන්සේට දන් දීදී ස්වාමියාට පින් දුන්නා. ආන් ඒ පිනේ විපාකයෙන් දෙව්ලොව ඉඳලා ඇය මේ මුදලිගේ ගෙදර දුව වෙලා ඉපදිලා. ආන් ඒ සාංශාරික බැඳීමයි මේ හම්බ වෙන්නේ. අන්තිමට ඉතින් සිටුතුමා අසාධ්‍ය වෙලා මේ දරුවා ගෙන්න ගන්නවා. නමුත් අසාධ්‍යයි කියලා පණිවිඩය ඇවිවට අර බිරිඳ යන්න දෙන්නේ නැහැ. හොඳටම අසාධ්‍ය වුණාම ගියා. සිටුතුමා බොහොම අමාරුවෙන් වචන ගලපලා කියන්න හදනවා මෙයාට මගේ ධන සම්පත් මොකවත් දෙන්න එපා කියලා. ඒ වුණාට කියුනේ මගේ සියලු ධන සම්පත් මොහුට දෙන්න කියලා. එපා කියන්නයි හැදී කියුනේ දෙන්න කියලා. දැන් නැවත කට හදනවා එපා කියන්නේ. ඒක දැන් අර කාන්තාව දැක්කා. ඇය ඉක්මනට මාමණ්ඩි ගාවට ගිහිල්ලා අනේ අපේ මාමණ්ඩි දැම්ම මැරෙන්නේ නැහැ කියලා ඔහුගේ ඇඟ උඩ පෙරලෙන්න ගත්තා. ඒකෙන්ම අර මිනිස්සයා මැරිලා ගියා. සිටු සම්පත නිකම්ම ලැබුණා. උදේනි රජුරෝ රජකම් කරන කාලේ. ඒ හිටපු රජුරෝ උදේනි රජුරෝ මේ පුද්ගලයා ගෙන්නලා කරුණු ඇහුවා. එදා හැබැයි රජමාලිගාවට යනකොට නම් මිදුලේ තිබිච්ච වතුර වලවල් වලින් උඩින් පැන ගියේ. බැහැලා වතුර වලවල් තිබ්බා. රජුරෝ සිටුකම බාර දුන්නාට පස්සේ ආපහු එනකොට බොහෝම හිමින් වතුර වලවල් වලින් බැහැගෙන ගියා. සිටුතුමා ආපහු එන්න කිව්වා රජුරු සිටුතුමාට. එද්දින් වලවල් වලින් පැන ආවා. යද්දින් ඇයි වතුරෙන් බැහැලා ගියේ? වතුර පාග ගියේ. සඳහන් කළා ස්වාමීනි රජමැදුරට එනකොට මම නිකන් කොල්ලෙක්. හැබැයි මම දැන් බාර දూరు වගකීමක් මට පැවරිලා තියෙනවා. මම මේ නගරේ ඉන්න මහ සිටුවරයා. දැන් මම එහෙම වගකීමක් නැති කෙනෙක් හැටියට දඟලන එක සුදුසු නෑ. රජුරවන්ට ගොඩාක් සතුටු හිතිලා මෙයාට මනාවම නරල් පටියේ බැඳලා සිටුසේ සත දානය කළා. ඉතින් මේ කාරණාව විචිත්‍ර වගේම තව හරි දිගයි. නමුත් මේ තරම් ආරක්ෂාවක් හැදෙන්නේ මොකක් කරපු නිසාද? තිරිසන් ආත්මික ඉපදිලත් බුද්ධ පූජාවක් කළා.
භාග්‍යතුන් වහන්සේගේ ආරක්ෂාව වෙනුවෙන්. එහෙමනම් අද හරියට සම්බුද්ධ පූජාවක් කරගත්තොත් බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් අපිට කරන්න තියෙන දේ හරියටම සම්පූර්ණ කළොත් අපි කොයිතරම් ආනිසංස ලබනවද? මේ ජීවිතේ හම්බුනේත් පින්නතුනේ බුදුරජාණන් වහන්සේ හින්දාම තමයි. දෙවියෝ බුදුරජාණන් වහන්සේ ළඟ දන ගහන්නේ දෙව්ලොව යන්න ලැබුණේ භාග්‍යතුන් වහන්සේ හින්දා නිසා. බ්‍රහ්මයෝ භාග්‍යතුන් වහන්සේ ළඟ දන ගහන්නේ ඒ බ්‍රහ්ම සම්පත්තිය හම්බ වුනේ බුදුරජාණන් වහන්සේ නිසා හින්දාමයි. බුදු කෙනෙක් නිසාමයි. එහෙමනම් ඔබටත් මටත් භාග්‍යතුන් වහන්සේ ගාව දන ගහන්න ලොකු අවසරයක් තියෙනවා. මොකද මේ මනුස්ස ජීවිතේ මේ විදිහට අංග ප්‍රත්‍යංගයෙන් පොහසත්ව අපිට හම්බුනේ බුද්ධ ශාසනයක් නිසාම තමයි. එහෙනම් මේ හැම කාරණාවකින්ම අපි බුදුරජාණන් වහන්සේටම අපි ණයයි. ඒක නිසා මේ ලැබිච්ච උතුම් ජීවිතෙන් මනාව තුනුරුවන් සරණ ගිහිල්ලා මේ ජීවිතේ සුරක්ෂිත කරන්න ලොකු වගකීමක් අපිට තියෙනවා. භාග්‍යතුන් වහන්සේ ඒ තරම් අපි වෙනුවෙන් කැපකිරීම කරලා තියෙනවා. ඉච්ඡර කැපකිරීම කරලා තියෙනකොට අපි වෙනුවෙන් සමහර කෙනෙකුට භාග්‍යතුන් වහන්සේ වෙනුවෙන් පැය 24කින් විනාඩි 10ක් කැප කරන්න ඉඩ නැහැ. විනාඩි 10ක් බුදුන් වඳින්න වෙලාවක් නැහැ. ඉතින් එහෙම අයගේ ජීවිතවලට රැකවරණ එහෙම හැදෙන්නෙත් නැහැ. නමුත් භාග්‍යතුන් වහන්සේ අදත් මේ දැනුත් පින්නතිනේ අපිට පිළිහිට වෙනවා. අපිට තේරෙන්නේ නැහැ ඒක. ඔකට උදාහරණයක් මොහොතටම සිහිපත් කළොත් සමහර වෙලාවට සමහර අය කියනවා අපිට ඇහෙනවා මම මූණ දුන්න අනතුරේ හැටියට මම මැරුණේ නැත්තේ ඇයි කියන එකයි පුදුම කියලා. එහෙම කියනවා සමහර අය. මම මේ ගහෙන් වැටිච්ච හැටියට කොන්ද කැඩුන්නේ නැත්තේ ඇයි කියන එකයි පුදුමයි. මං මේ හෙලට පෙරළුන්නේ නැත්තේ ඇයි කියන එකයි පුදුමයි. මගේ වාහනේ හැප්පිලා විසි වෙච්ච හැටියට මම මෙහෙම ඉතුරු වෙච්ච කියන මට පුදුමයි. පාරේ යනකොට වාහනයකට හැප්පිලා විසි වෙලා තුවාල වෙලා විතරයි තියෙන්නේ මෙන්න මොකවත් වෙලා නැහැ. නමුත් අපිට කවදාවත් හිතෙනවද බුදුරජාණන් වහන්සේගේ කරුණාව හම්බ වුණා කියලා? සමහර වෙලාවට ගහෙන් වැටිලා කොන්ද කැඩෙන්න නෙමෙයි ගහෙන් වැටිලා මැරෙන්නමයි තිබුණේ. නමුත් භාග්‍යතුන් වහන්සේගේ කරුණාව තිබ්බ නිසා අතක් කැඩිලා ඉතුරු වුණා. අර වාහනේ හැප්පෙන වෙලාවේ රෝද වලට පෑගිලා ඇදීගෙන ගිහිල්ලා ඇඹරිලා මැරෙන්න තිබ්බේ. එහෙම කර්මයක් විපාක දෙන්න තිබුණ මොහොතක හැප්පිලා විසි වෙලා තුවාල වෙලා විතරක් බේරුණා. නමුත් අපිට හිතෙනවද භාග්‍යතුන් වහන්සේගේ කරුණාව හම්බුණා අපිට කියලා? අපි සමහරලාට තව බයිනවා. මෙච්චර කරලත් මම බේරගත්තේ නැහැ කියලා. නෑ මේ තමයි අපිට සරණ හම්බ වෙන හැටි. නමුත් හරියටම ශ්‍රද්ධාවත් සම්මා දිට්ඨියක් නැති හින්දා තේරෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේට අවශ්‍ය නම් මැරෙන්න ඉන්න කෙනෙක් උනත් බේරන්නත් පුළුවන්. නමුත් හැම තැනම කෙනෙක් බේරුවේ නෑ භාග්‍යතුන් වහන්සේ. හැබැයි මෙලවින් බේරුවේ නැති වුණාට ඔහු සංසාරයෙන් රැකලා තියෙනවා. සංසාරයෙන් බේරනවා. චත්තමානෝක බේරගත්තේ හැටි. චත්තමානෝක මරණයෙන් බේරුවේ නෑ නමුත් දෙව්ලොව යන්න අවස්ථාව හැදුවා. නන්ද කියන එඬේරා මරණයෙන් බේරුවේ නෑ සෝවාන් වෙන්න අවස්ථාව හදලා දුන්නා. මට්ට කුණ්ඩලී නිරේට යන්න දුන්නේ නෑ දෙව්ලොවට යන්න පාර හැදුවා. දවස් 7කින් මැරෙන්න හිටපු කෙනා ආරක්ෂා කරලා අවුරුදු 120කට ආයු පිහිටුවා. හත්තාලෝක කුමාරයා ආරක්ෂා කරලා බඹලොව ගිහිල්ලා අරිහත්ත්වයට පත් වෙන තැනට යනකම් පාර හැදුවා. ඒ බුදුරජාණන් වහන්සේ පිහිට වෙන හැටි එක විදිහයි. ඒ හින්දා ඔබටත් මටත් මේ මොහොතේ භාග්‍යතුන් වහන්සේගේ කරුණාව මනාවම තියෙනවා. ඒ කරුණාව නැත්තම් අද බණ අහන්න එන්න හිතෙන්නේ නැහැ පින්නතුනි. ඒ කරුණාව තියෙන හින්දා බණ අහන්න එන්න හිතෙන්නේ. භාග්‍යතුන් වහන්සේ ධර්ම දේශනාවක් කරනකොට කෝටි ගාණක් ධර්ම දේශනාව ශ්‍රවණය කරන්න ඉන්නවනම් ඒ කෝටි ගාණකගෙම හිත දිහා බලනවා. මේ බණපදයේ මේ විදිහට දේශනා කෙරුවොත් මේ කෝටි ගාණටම වැටහෙනවද? දැනෙන්නේ කොහොමද? ආන්ගේ කරුණ
ඒ කෝටි ගානගේම හිත ආවර්ජනය කරලා ඒ කෝටි ගානටම දැනෙන විදිහට තමයි මේ බණපදයේ දේශනා කරන්නේ. අපිට හිතා ගන්න බෑ භාග්‍යතුන් වහන්සේ එහෙම කරන්නේ කොහොමද කියලා. ආන් ඒකයි භාග්‍යතුන් වහන්සේගෙන් ධර්ම ශ්‍රවණය කරපු හැම කෙනෙකුටම හිතෙන්නේ අද ධර්ම දේශනාව කළේ මටයි කියලා. ඒ සියලු දෙනාට ගැළපෙන්න දේශනා කරනවා. ඒ විතරක්ද? පළවෙනි ධර්ම සංගායනාව මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ සිදු කරන බවත් භාග්‍යතුන් වහන්සේ දන්නවා. ඒ ධර්ම සංගායනාවට ආනන්ද ස්වාමීන් වහන්සේ අත්‍යවශ්‍යයි කියන කාරණාවත් භාග්‍යතුන් වහන්සේ දන්නවා. භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු ධර්මස්කන්ධ සියල්ල මනාව දරාගෙන හිටිය ආනන්ද ස්වාමීන් වහන්සේ. උන්වහන්සේ එදා පළවෙනි සංගායනාවේදී ඒ දහම් කරුණු මනාව නිර්මලවම දේශනා කරපු නිසා අද ඔබටයි මටයි භාග්‍යතුන් වහන්සේගේ නිර්මල ධර්මයේ හම්බුණා. ආන් එතකොට භාග්‍යතුන් වහන්සේ දන්නවා ආනන්ද ස්වාමින් වහන්සේගෙන් ඉගෙනගත්ත බණපද ලෝකයට දේශනා කරනකොට ඔවුන්ට ඒ ධර්මයේ අවබෝධ වෙන්න මතක හිටින්න ඒ බණ අහලා මාර්ගඵල ලබන්න කොහොමද ඒ සිත් සකස් කරගන්නේ? ඒ බණපද ඔවුන්ට කොහොමද වැටහෙන්න ඕනේ? මේ බණ අහන ඔබ ලොකු කුඩා සියලු දෙනාටම මේ බණපද වැටහෙන හැටිත් වැටහිලා ශ්‍රද්ධාව පිහිටන හැටිත් ඒ සියලුම කරුණු බුදුරජාණන් වහන්සේ අදිෂ්ඨාන කරලා තියෙනවා. ඒ කාරණාවෙම වැටහෙනවා භාග්‍යතුන් වහන්සේ පෞද්ගලිකව මමත් දැකලා දෙතුකට තියෙන්නේ කියලා. අද විතරක් නෙමෙයි පින්නතුනි, ඔබේ මගේ සංසාරේ පටන් ගත්ත දවසේ ඉඳලා දවසක අපි දෙගොල්ල පිරිනිවන් පාන දවස දක්වාම භාග්‍යතුන් වහන්සේ අපි ගැන දැකලායි තියෙන්නේ. පිහිට වෙන්න ඕනේ හැම තැනක්ම අදිෂ්ඨාන කරලායි තියෙන්නේ. ආන් ඉවන් බුද්ධාන්තරයක ලැබිච්ච මේ උතුම් ජීවිතය තුළ මනා වූ සැපතක් හරියටම සම්පූර්ණ කරන්න නම් භාග්‍යතුන් වහන්සේගේ ප්‍රතිපදාව තමයි මේ ශාසනය උගන්වපු හැටියට හරියටම දන් දීලා ඒ සැප සහිත ප්‍රතිපදාව මුදුන්පත් කරගන්න කියන එක. එහෙමනම් ඉට්ඨ සූත්‍රයෙන් අපි සාකච්ඡා කරන අපි හැමෝම කැමති සැප ලබන ප්‍රතිපදාව තමයි මනාව දන් දෙන එක. හතරවෙනි කාරණාව යසස. මොකද්ද මේ යසස කියලා කියන්නේ? මේ යසස කියලා කියන්නේ කීර්තිය, ප්‍රශංසාව වාගේ දේවල්. ඒ විතරක්ද? නෑ. අපි යම් වැඩක් කරන්න ලෑස්ති වෙනකොට අපිට හොඳ පිරිස් බලයක් ඉන්නවා නම් ඒ වැඩේ කරන්න හරි පහසුයි. ආන් ඒ වාගේ යම් වැඩකට එළඹෙනකොට විශාල පිරිසකගේ සහයෝගය ලැබෙනවා නම් ඒකත් සංසාරේ අපට හම්බ වෙන මනා වූ යසසක්ම තමයි. ඊළඟට සඳහන් කළා එහෙම යසස ලබන්න අපි සංසාරේ දම්පැන් දෙනකොට පිරිස් එකතු කරගෙන දන් දෙන්න ඕනේ. සංසාරේ පින්කම් කරනකොට පිරිස් එකතු කරගෙන පින්කම් කරන්න ඕනේ. ඒ විතරක් නෙමෙයි දානමාන දෙනකොට විශාල පිරිසකට දන් දෙන්න ඕනේ. විශාල පිරිසකට සුව පහසුව සකස් කරන්න පුළුවන් නම් දැන් මේ කරන්නේ ධර්ම දානය. එහෙනම් කොයිතරම් ප්‍රමාණයකටද මේ ධර්ම දානය දෙන්නේ කියන කාරණාවත් අපි දන්නේ නැහැ. එන විශාල දානය. පිරිස් එකතු කරගෙන දන් දෙනවා. දැන් දේශප්‍රිය මහත්මයා එතුමාගේ පවුලේ අය මේ රැස් කරවපු සියලු දෙනාම මෙතෙන්ට රැස් කරවන්නත් ධර්ම ශ්‍රවණය කරන සියලු දෙනාටම ධර්ම ශ්‍රවණය කරන්න අවස්ථාව උදා කරලා දෙන්න බෞද්ධ ගුවන් විදුලි මාධ්‍යයෙන් මේ ධර්ම දේශනාවල් ප්‍රචාරය කරවන්නත් තවත් බොහෝ දෙනාට පින් කරගන්න අවස්ථාව උදා කරලා දෙමින් දායකත්ව ලබා ගන්න ඉඩහසර සලසා දෙමින් මේ කරන්නේ විශාල පිරිසකට යහපතක් සෙතක් සලසන වැඩපිළිවෙලක්. එහෙනම් මේ පිරිස් එකතු කරගෙන දන් දෙන එක තමයි මේ කරන්නේ. පිරිස් එකතු කරගෙන පින්කම් කරන එක තමයි මේ කරන්නේ. ආන් එහෙම කටයුතු කරාම තමයි සංසාරේ මනා වූ යසසක් ලබන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම පින්නතුනි
එහෙම යසසක් ලැබෙනවා වගේම සසර අපි කවදාවත් අපිත් වැඩක් කරන්න ගියම තනි වෙන්නේ නැහැ. දැන් සමහර කෙනෙක් වැඩක් කරන්න පින්කමක් කරන්න යොදාගත්තාම සහයෝගයට උදව්වට කිසිම කෙනෙක් නැතුව යනවා. සමහරවිට තමන්ගේ gedara පිරිසත් නැතුව යනවා. ඒ නිසා සමහර අය අඬනවා. සමහර අය බොහොම ද්වේෂ සහගත වෙනවා. මම තනියමමද මෙව්ව කරන්න ඕනේ. සමහර කෙනෙක් අම්මා නැති වෙච්ච පින්කම කරනවා. නමුත් අනික් අයගේ සහයෝගයක් නැහැ. ඉතින් මගේ විතරද අම්මා කියලා අහනවා. මං විතරද කරන්න ඕනේ කියලා අහනවා. ඒ වගේ හරියට අපහසුතාවයටපත් වෙන වෙලාවල් අපි දකිනවා. මොකද සහයෝගය දෙන්න කෙනෙක් නැහැ. සමහර කෙනෙක් පින්කමක් සංවිධානය කරාම එහෙම නෙමෙයි. වටින් පිටින් හැමෝම අහන්නේ මොනවද කරන්න ඕනේ? මොනවද කෙරෙන්න ඕනේ? මොනවද දැනට තියෙන අඩුපාඩු? ඒ දේවල් විමස ඉඳලා අපි පින්කමට ලැහැත්ති වෙච්චහම අද හෙට පින්කම වෙච්චහම විශාල පිරිසක් ඇවිල්ලා කියන්නේ කෙරෙන්න මොනවද තියෙන්නේ අපිට කියන්න. අපි ඔක්කොම කරන්න. අපි ආවේ ඒකට. එහෙම කියන අය අපිට ඕන තරම් හම්බෙනවා. ඒ තමයි යසස. ඒ සංසාරේ පිරිස් එකතු කරගෙන දන් දීපු නිසා අපිට ආපහු පින්කම් කරනකොට බොහෝ පිරිසකගේ උදව් උපකාර ලැබෙන්න පටන් ගන්නවා. එහෙමනම් මෙතන සඳහන් කළා මේ ලෝකේ යම් ආර්ය ශ්‍රාවක කෙනෙක් යසස කැමතිනම් පිරිස් බලය කැමතිනම් අධිපති බව කැමතිනම් ඒ සඳහා ආයාචනා කරලා ප්‍රාර්ථනා කරලා යාඥා කරලා කවදාවත් මේක ලැබෙන්නේ නැහැ කියලා. ලැබෙන ප්‍රතිපදාව තමයි අපි මුලින් සිහිපත් කරන්න යෙදුනේ. පිරිස් එකතු කරගෙන දන් දෙන්න ඕනේ. වැඩි දෙනෙකුට දන් දෙන්න ඕනේ. ඒ වගේම වෙනත් පින්කම් කරද්දී බොහෝ දෙනා එකට එකතු කරගන්න ඕනේ, සම්බන්ධ කරගන්න ඕනේ. ඊළඟට පින්තුනි අපි හැම වෙලාවෙම ප්‍රාර්ථනා කරන්න ඕනේ සත්පුරුෂයන් මුණ ගැහෙන්න. සත්පුරුෂයන් ඇසුරු කරන්න. සත්පුරුෂ ආශ්‍රයෙන් සැනසෙන්න. ඒකත් පුදුමාකාර ආරක්ෂාවක් හැදෙන වැඩපිළිවෙලක්. ඒ නිසා ප්‍රාර්ථනා කරලා තියෙන්න ඕනේ සත්පුරුෂයන්ට එරෙහිව සිතුවිලි මාත්‍රයක්වත් නූපදවන්නෙම්මා කියලා. කවදාවත් සසර සත්පුරුෂයන්ට එරෙහි නොවෙන්න ඕනේ. ඕක ප්‍රාර්ථනා කරලා තිබුණේ නැත්තම් සංසාරයට හම්බෙන්නේ නැතුව යනවා. සත්පුරුෂයෝ මුණ ගැහෙනවා. සමහර ආත්මවල මුණ ගැහෙන්නේ අවවාද කරනවා, අනුශාසනා කරනවා. ඒ වුණාට පිළිගන්න හිතෙන්නේ ආන් ඒකින්දා බොහොම අකුසල් රැස් කරගන්නවා. සත්පුරුෂයන්ට එරෙහි වෙලා. පින්නතනේ අපි සත්පුරුෂයන්ට එරෙහි වෙන එක හිතන්න දෙයක්ද? පාරමිතා පුරලා ඉවර වෙන්න තරම් කටයුතු කරගත්ත අපේ මහමුගලන් මහරහතන් වහන්සේ එච්චර පුණ්‍යවන්තව ඉඳලා සත්පුරුෂයන්ට එරෙහි වෙලා තියෙන හැටි කල්පනා කරා. මොන අවස්ථාවදී මේ මහා කල්පේ පළවෙනි බුදුරජාණන් වහන්සේ කකුසඳ භාග්‍යතුන් වහන්සේ අග්‍ර ශ්‍රාවකයන් වහන්සේ කකුසඳ භාග්‍යතුන් වහන්සේගේ අග්‍ර ශ්‍රාවකයන් වහන්සේකින් එක්කෙනෙක් තමයි විදුර මහරහතන් වහන්සේ. මේ කාලේ අපේ මුගලන් මහරහතන් වහන්සේ තමයි දුසී මාරයා වෙලා ඉපදිලා හිටියේ. මාරයා වෙලා ඉපදෙනවා කියලා කියන්නේ අප්‍රමාණ පුණ්‍යස්කන්ධයක් තියෙන්න ඕනේ මාරයා වෙලා ඉපදෙන්න. විශාල පින්කමක්. මාර දිව්‍ය පුත්‍රයා වෙන්න. පාරමිතා පුරන්න ඕනේ මාර දිව්‍ය පුත්‍රයා වෙන්න. කවදාවත් ස්ත්‍රියකට මාර දිව්‍ය පුත්‍රයා වෙන්න බෑ කියලා සඳහන් කරනවා. ඒ තරම් විශේෂයි ඒ කාරණාව. එහෙමනම් මුගලන් මහරහතන් වහන්සේ මේ මාර සම්පත්තිය පවා ලබා ගත්තා. හැබැයි ඒ වුණාට මාර දිව්‍ය පුත්‍රයා කියලා කියන හරියට අකුසල් කරගන්න කෙනෙක්. දැන් බලන්නකො මෙච්චර පින් කරලා 6 වෙනි දිව්‍ය ලෝකෙ උපදින්නේ. සැප වැඩිම දිව්‍ය ලෝකෙ.
ආයුෂ වැඩිම දිව්‍ය ලෝකේ. එහි ඉපදිලා ඇයි පව් කරගන්නේ? මේ දිව්‍ය ලෝකේ රජුරු ගැන මාරය ගැන සඳහන් කරන්නේ. සඳහන් කරනවා මාර දිව්‍ය පුත්‍රයා පව් කරන්න එච්චර කැමති නෑ. නමුත් එයාට හම්බ වෙලා තියෙන තනතුරේ හැටියට පව් කරන්න සිද්ධ වෙලා තියෙනවා. තනතුර පව්කාරයි. ඉතින් ඕකට නම් අදත් ඕන තරම් කරුණු දක්වන්න පුළුවන්. බොහෝ කරුණු දක්වහම තව කෙනෙකුගේ ජීවිතේ හුඟක් රිදෙන්නත් පුළුවන්. නමුත් අපි මෙහෙම සඳහන් කෙරුවොත් කෙනෙක් බොහෝම කුසලයට කැමතියි. අපේ රටේ හැටියට නම් අපි කියමුකෝ ජනාධිපති කෙනෙක් වුණා කියලා. නැත්නම් රජුරෝ වුණා කියමුකෝ. පින්කම් කරන්න හරි කැමතියි. නමුත් ඒ රජුරෝ නිසා පව්කම් කරන්නත් සිද්ධ වෙනවා. අකමැත්තෙන් නමුත් කරන්න වෙනවා. වැරදිකාරයෝ අල්ලගෙන ආවම දඬුවම් කරන්න වෙනවා. උල තියන්න කියන්න වෙනවා. හිරගේ දාන්න කියන්න වෙනවා. ඒක තමයි ඒ නිලයේ හැටි. නැත්තම් පෞද්ගලිකව එහෙම කැමති නෑ. දැන් අපි කියමු විනිසුරුවරයෙක් වුණා කියලා. වේශකාරයෙක් වුණා උසාවියේ. ඉතින් පව් කරන්න කැමති නෑ. බොහොම ධාර්මිකයි. නමුත් අර පුටුවේ ඉඳගත්තට පස්සේ මේ වැරදිකාරයන්ට දඬුවම් පමුණවනකොට සමහරට එල්ලා මරන්න නියම කරන්න වෙනවා. ඒ නිලයේ හැටියට එහෙම කරන්න වෙනවා. නමුත් මේ නිලයේ හැටියට එහෙම කළා කියලා පව් සිද්ධ වෙන්නේ නැත්තේ නෑ. ආන් ඒ වාගේ වැඩක් තමයි ඔය මාර දිව්‍ය පුත්‍රයාටත් වෙලා තියෙන්නේ. එවන පින්නතේ ධර්මදේශනාවට තියෙන කාලය නිමා වෙලා තියෙන නිසා ඉට්ඨ සූත්‍රයේ ආශ්‍රයෙන් සිද්ධ කරන 3 වෙනි ධර්මදේශනාව අපි අද මේ විදිහට නිමා කරමු. මෙහි ඉතුරු කොටස අපි ඊළඟ ධර්මදේශනාවෙන් සාකච්ඡා කිරීමේ අදහස ඉතුරු කරගෙන. අද මේ උතුම් වූ ධර්මදේශනා පින්කමේ දායකත්වයේ දරනු ලබන්නේ ශාක්‍ය පස්යාල පාර අත්තනගල්ල පදිංචි විබුද වත්සර පුතණුවන් සහ මෑණියන් සහ ගාල්ල කරාපිටියේ නන්දා දයානන්ද මහත්මිය ඇතුළු පිරිස අද ධර්මදේශනාවේ දායකත්වයේ දරනවා. පින්දීමට බලාපොරොත්තු වෙන පිරිස හැටියට සිහිපත් කරනවා. මීට වසර 14කට පෙර මියගිය එස්.එම්. කුලතුංග සහ වසර 12කට පෙර මියගිය විමලාවතී රූපසිංහ යන දෙමාපියන්ටත් මීට වසර 4කට පෙර හදිසි අනතුරකින් මියගිය ගලබඩගේ ජගත් ප්‍රසාද් පියාණන්ටත් දෙපාර්ශ්වයේම මියගිය සියලු ඥාතීන්ටත් දරණාගම කුසල ධම්ම ස්වාමින් වහන්සේ ඇතුළු බුද්ධ ශාසනය වෙනුවෙන් අපමණ කැපවීම උදෙසා මෙතෙක් කැපවීම කර මෙතෙක් අපවත් වූ සියලුම ස්වාමින් වහන්සේලාටත් රට ජාතිය ආගම බේරා ගැනීම සඳහා ජීවිත කැප කළ සියලුම රණවිරුවන් ඇතුළු අනිකුත් සියලු දෙනාටමත් පවුලේ අසනීප තත්වයෙන් සිටින ඥාති හිත මිත්‍රාදීන්ගේ රෝග සුවපත් වීම උදෙසා රත්නත්‍රී ආශිර්වාදයේ ප්‍රාර්ථනා කිරීමත් ගාල්ල කරාපිටිය දයානන්ද පවුලේ දෙපාර්ශ්වයේම මියගිය දෙමව්පියන්ට පින් අනුමෝදන් කිරීම පිණිසත් මේ පින්කමේ දායකත්වයේ දරණු බව සිහිපත් කරනවා. දායක පින්වත් පිරිස විසින් පින් අනුමෝදන් කළ සියලු දෙනාටම පින් අනුමෝදන් වේවා. ආශිර්වාද කළ සියලු දෙනාටම රත්නත්‍රේ ආශිර්වාදයෙන් නිදුක් නිරෝගී භාවයේ චිරජීවනයේ උදාපත් වේවා. ඔබ අප සියලු දෙනාටම ඊ타ම ඉක්මන් භවයක ඊ타මත්ම කෙටි කාලයකින් සැප සහිත ප්‍රතිපදාවෙන් උතුම් නිර්වාණ ධාතුව අවබෝධ වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං දේවෝ වස්සතු කාලේන සස්ය සම්පatti හෝතු ච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මික